මැකැනික් බ්‍රෝ YouTube චැනල් එකින් අද ඔයාලට අරන් ආවේ Honda D series එකේ ගෑස් කට්ටයක් මාරු කරගන්න ඉදිය ගැන වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකකින් ඔයාලට පෙන්නන්නේ සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්ට ලේසියෙන්ම වාහනේ ගෑස් කට් එක කොහොමද ගෙදරදී දෙනවා මාරු කරගන්නේ කියන වැඩේ තමයි පෙන්නන්නේ. ඉතින් එකතු වෙන වීඩියෝ එකත් එක්ක මේ වාහනේ ගැන කියනවා Honda Grand Civic කාර් එකක් තමයි දැන් ගෑස් කට් මාරු කරන්න වෙලා තියෙන්නේ. මේකෙදි රේඩියේටරේට ඕවර්ෆ්ලෝ ටැන්ක් එකට එන ලයින් එකට බෝතලයක් වතුර ටිකක් දාලා මේකට ඕවර්ෆ්ලෝ බටේ දාලා එන්ජින් එක රේස් කරා නම් බලා ගන්න පුළුවන් මේකෙදි බබුළු වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී පිට අනිත් එක ඕවර් හීට් වෙනවා. කුඩා දුරක් දුවනකොටම වාහනේ බොයිල් කරනවා. ඒ වගේ තත්ත්වයක තියෙන වාහනයක තමයි මේ ගෑස් කට් එක මාරු කරන්න තීරණය කරලා ගෑස් කට් එක මාරු කරන්න හදන්නේ. ඉතින් මුලින්ම පද්ධතියේ තියෙන වතුර ටික අයින් කරගන්නවා රේඩියේටරේ. ඊළඟට විදුලි සම්බන්ධතාවයත් ඉවත් කරගන්නවා. මොකද කොටස් කීපයක්ම ගැලවෙන නිසා අපි අතින් ෂෝට් වීමක් වෙන්න පුළුවන් වයර් සම්බන්ධතාව තියෙද්දි ගලවන්න ගියොත්. මේ විදිහට වයර් සම්බන්ධතාව ඉවත් කරගත්තා ඊට පස්සේ කාබ්ලේටරේ එයාර් ක්ලීනර් එක ගලවා ඉවත් කරගන්නවා. ඊළඟට මේවා නිතරම එක්සෝස් මැනිෆෝල්ඩ් එක රත් වෙනවා තනක් නිසා එතන මලකඩ කනවා ඇනවල. ඉතින් ඒකටත් WD-40 ටිකක් යොදලා ඊළඟට තමයි නට් එක බුරුල් කරලා මේ ගාඩ් එක අයින් කරගන්නේ එක්සෝස් මැනිෆෝල්ඩ් එකේ තියෙන. හෙඩ් එකට සම්බන්ධ වෙලා තිබ්බ වතුර හොස් එක ගලවලා ඉවත් කරගන්නවා. ඊළඟට කාබ්ලේටරේ X එක කේබල් එක ගලවලා ඉවත් කරගන්නවා. එක්සෝස් මැනිෆෝල්ඩ් එකේ නට් ටිකක් බුරුල් කරගන්නවා. මෙතනදි WD-40 යොදනවා. මොකද ගොඩක් වෙලාවට මලකඩ කාලා තියෙන නිසා ඇන කැඩෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා WD-40 ටිකක් දාලා තමයි නට් ටික බුරුල් කරගන්නේ. සයිලන්සරේ යටින් තියෙන බ්‍රැකට් එකක් ඒකත් ගලවලා ඉවත් කරලා එක්සෝස් මැනිෆෝල්ඩ් එක ඉවත් කරගන්න තියෙන්නේ. මෙතනදී AC ෆෑන් එක අයින් කරගන්නවා. එතකොට එක්සෝස් මැනිෆෝල්ඩ් එක ලේසියෙන් එළියට ගන්න පුළුවන්. එක්සෝස් මැනිෆෝල්ඩ් එක ගලවලා ඉවරයි. ඊළඟට මම කාබ්ලේටරේ පැත්ත ගලව ගන්න යන්නේ. ඉන්ලට් මැනිෆෝල්ඩ් එක මෙතනදී WD-40 යොදලා තමයි ඇන ටික බුරුල් කරගන්නේ. ඊළඟට කාබ්ලේටරේ යටින් බ්‍රැකට් එකක් තියෙනවා මේ වාහනේ Grand Civic එකේ D series එකේ. ඉතින් මේ බ්‍රැකට් එකත් අයින් කරගන්නවා.
කාබ්ලේටරි සම්බන්ධ කරලා තින්නේ ඉන්ලට් මැනිෆෝල්ඩ් එකයි මෙතන සපෝට් එකක් විදිහට තමයි මේ බ්‍රැකට් එක යොදලා තියෙන්නේ. ප්ලග් වල වයර් ටිකක් ගලවලා ඉවත් කරගන්නවා. මේ ටික ගලවලා ඉවත් කරන්නේ මම මේ ටැපට් කවර් එක ඉවත් කරගන්න ඕන හන්ද ඩිස්ට්‍රිබියුටර් එක ගලවන්න නැතුව තමයි මම මේ වෙලාවේදී ගෑස් කටර් මාරු කරන්නේ. වයර් ටික විතරයි ගලවන්නේ. ප්ලග් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ටැපට් කවරේ ඇන හතර ගලව ගන්නවා. එමින් සැරේ දෙපැත්තෙන් පොඩ්ඩක් හොලවනකොට එළියට ගන්න පුළුවන්. ගම් දාලා තියෙන නිසා පොඩ්ඩක් තද වෙලා තියෙන්නේ ටැපට් කවරේ. ඇන හතරකින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ එන්ජින් එකට. මේ පැකින් එකම නැවතත් අපිට භාවිතා කරන්න පුළුවන් කිසිම අඩුපාඩුවක් නැතුව තියෙන නිසා. මම රොකාම් කෑම් ෂාෆ්ට් එක ගලවලා ඉවත් කරන්නේ නැහැ. මේ විදිහට තියෙද්දිම තමයි අනිත් ටිකත් ගලවන්නේ. මෙතන මේ ටැපට් කවර් පැකින් එක ගලවලා ඉවත් කරගන්නවා. ටැපට් කවර් ගෑස් කට් එක පාළු වෙන්නේ නැති වෙන්න ගලව ගන්නවා හැමින් සැරේ. මොකද ආපහු යොදන්නේ මේ පැකින් එකම නිසා. කෑම් එකේ කවර ගලවද්දි බලාගෙන ගලවන්න ඕනේ. පොඩක් හෙමින් සැරේ අදින්න වෙන්නේ ප්ලාස්ටික් කවරේ කඩා ගන්න නැතුව ගන්න. ඒත් එක්කම පවර් ස්ටියරින් පම්ප් එක ගලවලා ඉවත් කරගන්නවා. වයර්ස් පවර් ස්ටියරින් හෝස් ගලවන්නේ නැහැ. ගලවන්නේ පම්පේ විතරයි. බ්‍රැකට් එකෙන් ගලවලා ඉවත් කරගන්නවා. බෙල්ට් එකත් පන්නවන්න පවර් ස්ටියරින් පම්ප් එකට දාලා තියෙන.
ඊළඟට බ්‍රැකට් එකත් ගලව ගන්නවා පවර් ස්ටීරින් පම්පේ සම්බන්ධ වෙලා තිබ්බා. කෑම එකේ කවරේ ගලවලා ඉවත් කරගත්තා. ටයිමින් මේකේ ලේසියෙන්ම දාන විදිහක් තමයි මම ඔයාලට මෙතනදි පෙන්නන්නේ. බෙල්ට් එකේ කෑම් වීල් එකේ මාක් එකක් තියාගන්නවා අපිට දැනගන්න බෙල්ට් එක තිබුණ විදිහ. මාක් 3ක් 4ක් විතර දාගන්න. එතකොට ලේසියෙන්ම බෙල්ට් එක තිබුණ තැන හොයාගන්න පුළුවන් අපිට ආපහු සම්බන්ධ කරගන්න. මෙතනින් ගැලුවා කියලා ටයිමින් වෙනස් වෙන්නේ නැහැ. යට තියෙන ඇඩ්ජස්ටරේ අනිත් වීල් ටිකෙන් අල්ලගෙන ඉන්නේ බෙල්ට් එක. මේ විදිහට මාක් 3ක් 4ක් දාගෙන එතකොට අපිට අඳුරගන්න ලේසි ආපහු බෙල්ට් එක දාද්දි මාක් වලටම දාගත්තම තිබුණු විදිහටම ටයිමින් සම්බන්ධ වෙනවා. අනිත් කොටස් කිසිවක් වෙනස් කරන්නේ නැතුව බෙල්ට් එක ගලව ගන්න. එතකොට ටයිමින් තියාගන්න වෙනමම ටයිමින් තියන්න හොයන්න ඕනේ නැහැ. ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මාක් ටික මැකෙන්නේ නැති වෙන්න තියාගන්න. ආපහු ආයි කරද්දි මේ ටික හොයාගන්න බැරි වෙන්න මැකිලා තිබ්බොත් සම්බන්ධ කර ගැනීමේදී ගැටලු වෙන්න පුළුවන්. එතකොට ආපහු ටයිමින් සම්පූර්ණ තියන්න වෙනවා. මේ විදිහට බෙල්ට් එක හෙමින් සැරේ එළිය පැත්තට ඇද්දනවා ගැලවෙනවා. ටයිමින් බෙල්ට් එක ගලවලා පන්නගලා ඉවරයි. බෙල්ට් එක පැත්තකට කරලා ගැට ගහ ගන්නවා. ඊළඟට හෙඩ් එකේ ඇන ටික ගලවන්න තියෙන්නේ. මේ පැටර්න් එකේ විදිහට තමයි ඇන ගලවන්න තියෙන්නේ. මැද ඉඳලා පටන් ගන්න දෙපැත්තට යන විදිහට තමයි ඇන ගලවන්න තියෙන්නේ. මම ඔක්කොම ඇන ටික ගලවන විදිහ ඔයාලට හරියටම පෙන්නන්නම්. මොකද මේ විදිහට තනින් තනින් යන ගලවන්න ගත්තොත් හෙඩ් එක හැමරෙන්න ක්‍රැක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි මේ විදිහට ගලවන්නේ නැහැ. ගලවන පටන් ගන්න හරියටම Honda එකේ Honda D series engine එක ගලවද්දි මැද ඇනේ එක මගේ අර කොලේ තියෙන විදිහ ඔයාලට බලනවා නම් ගලවන්න ඕන පැටර්න් එක මම යොදලා තියෙනවා ඊතලත් එක්ක. ප්ලග් වයර් ටික දැනට අයින් කරගන්නවා. ඊළඟට හෙඩ් එකේ ඇන ටික තමයි මම බුරුල් කරන්න යන්නේ. පළවෙනි ඇනේ බුරුල් කරගන්නවා.
හෙඩ් ඇනි බුරුල් කරගන්නවා. ගලවන කොටයි තද කරන කොටයි මේ විදිහට අනිවාර්යෙන් බලාගෙන කරන්න ඕන. ඒ පැටර්න් එකටම ඇනටික් බුරුල් කරගන්න. දෙවෙනි ඇනේ ගැලුවට පස්සේ තුන්වෙනි එකට යනවා. තුන්වෙනි ඇනේ බුරුල් කරගන්නවා. පුංචි දෙයක් තියෙන්නේ පැටර්න් එක බලාගෙන ඒ විදිහටම ගලවන්න. ඊළඟට හතරවෙනි ඇනේ ඊට පස්වෙනි ඇනේ ගලව ගන්නවා. හෙඩ් එකේ ඇන ටික ගලව ගන්න. ඔයාලට අනිවාර්යයෙන්ම ටොප් රින්ච් එකක් තියාගන්න වෙනවා. ඊළඟට 6 වෙනි එක. ඊට 7 වෙනි ඇනේ. අටවෙනි ඇනේ. නවවෙනි එක. මේ රටාවට තමයි හෙඩ් එකේ ඇන ටික බුරුල් කරගන්නේ. ඇන ටික බුරුල් කරලා පස්සේ ගලවලා අයින් කරගන්නවා. ඒ තැන්වල ඇන වෙනම තියාගත්තත් හොඳයි. එතකොට ඔයාලට කරදරයක් නැතුව ආපහු සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද ආපහු මේ පොට වෙනස් වෙන්නේ ඒ වගේ ගැටලු නැහැ සමහර තැන්වල. ඒ ඇනීම දාගත්තා නම් ආපහු හයි කරද්දි ලේසියෙන්ම හයි කරගන්න පුළුවන්. ඇනටික ඔක්කොම ගලවලා ඉවත් කරලා ඉවරයි. දැන් තියෙන්නේ හෙඩ් එක ආපහු එළියට ගන්න. මෙතනදී ප්ලග් වයර් ටික ආපහු ප්ලග් වලට දාගන්නවා. ඩිස්ට්‍රිබියුටර් ගලවන්නේ නැතුව මම මේ විදිහටම තමයි හෙඩ් එක එළියට ගන්න. දෙපැත්තෙන් පොඩ්ඩක් ගලවලා එළියට ගන්නවා. මේ තියෙන බ්ලොක් එක ඊළඟ කාරණාව තමයි හෙඩ් එකයි බ්ලොක් එකේ මතු පිටයි හොඳින් පිරිසිදු කරගන්න ඕන. මේ සඳහා බ්‍රේක් ක්ලීනර් එහෙම නැත්නම් ඒ වගේ ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. බ්‍රේක් ක්ලීනර් වලට ගහන ස්ප්‍රේ එක වගේ. ඊළඟට මේ මලකඩ ගෑස් කට් එක තිබුණ එකේ කොටස් ඉවත් වෙන්න හොඳින් පිරිසිදු කරගන්නවා. එහෙම ස්ප්‍රේ එකකුත් යොදා ගන්න ගම හූරන්න රෝමයෝ කරන්න හදන්න එපා හෙඩ් එකේ. මොකද එහෙම හීරුමක් ඇතිවුණුත් තදින් මොකින් හරි හූරලා ඒ හරහා ගෑස් කට් එක ආපහු ලීක් වෙන්න පුළුවන්. බ්‍රේක් ක්ලීනර් එකෙන් මඩ්ඩයක් යොදාගෙන හොඳින් පිරිසිදු කරගන්නවා හෙඩ් එකේ මෙම කොටස් ටික. ඊළඟට හයි කරන්න කලින් හෙඩ් එකේ ක්‍රැක් තියද හෙඩ් එක ඇඹරිලා තියද ඒවා ගැන හොඳ අවධානයෙන් නිරීක්ෂණය කරලා අඩුපාඩුවක් තියෙද කියලා බලලා තමයි හෙඩ් එක හයි කරන්නේ. මෙතෙන්දී අපිට අවස්ථාවක් කරගන්න පුළුවන් එන්ජිමේ තත්ත්වයක් දැනගන්න. බෝර් එකේ කැපිලා තියද එහෙම ගෙවීමකට ලක් වෙලා තියද කියන එකත් බලා ගන්න පුළුවන් මේ වෙලාවෙම ගලවපුවාම. අලුත් ගෑස් කට් එක බ්ලොක් එක උඩින් තියාගන්නවා. පෙදස් දෙක තියෙන නිසා හෙඩ් එක ගාන්ටේ හරහා තියාගෙන ග්‍රූව් එකට ඇතුල් කරගන්නවා. බලන්න ඕනේ ඊට පස්සේ ගෑස් කට් එක හරියටම වැටලා සෙට් වෙලා තියෙන්නේ කියලා.
ඔයාලට බලා ගන්න පුළුවන් හරියට මේ පෙද සරා ගියාන නියම ගානටම සෙට් වෙනවා ගෑස් කට් එක. මේක ඉතින් ලොකෝටම ඔයාලට කරන්න තියෙන්නේ හෙඩ් එකේ ඇන ටික තද කරගන්න එකයි. ගෑස් කට් එක පරණ එක ඉවත් කරද්දි ඒ මතු පිට හොඳින් පිරිසිදු කරගන්න ඕන. ඒ වෙලාවේදී මේ ගැන සැලකිලිමත් වෙන්න. ආපහු අර පැටර්න් එකටම ඇන ටික තද කරන්න තියෙන්නේ. පළවෙනි ඇනේ දාගන්න ඕන. මේ ටික ඇන ටික නෝමල් එකේ සම්බන්ධ කරගන්න ඒ පිළිවෙලටම අර වෙනම තියාගන්න කිව්වෙත් ඒකයි. සමහර අය වෙනස් වෙලා දැම්මොත් සම්බන්ධ කරගැනීමේදී ගැටලු වෙනවා පොට වෙනස් වෙලා. එහෙම පොටේ සාමාන්‍ය එකපාරම ඇතුළට බහින්නේ නැහැ වගේ තද ගතියක් දැනන නම් හෙඩ් එක තද කරන්න කලින් ඒක ඇනේ කීප වතාවක් ගලවලා තද කරලා එමින් සැරේ පොට හදාගෙන හොඳටම අතේ ගානින් හෙඩ් එකේ සම්පූර්ණ ඇනේ තද වෙනවද කියලා බලලා ඉන්න. මොකද මේ අපි එක පාරම ටෝක් ්‍රිංචි ටෝක් කරන්න ගියොත් පොට මොනහරි දෝසයක් තිබිලා ඇනේ ඇතුළට යන්න ඇත්තන් ඇනි කැඩෙන්ඩ ඉඩතිනවා. ඒ නිසා අත බුරුල සම්පූර්ණම ඇනේ හෙඩ් එක යට පෘෂ්ටේ ගෑවෙනකම් හෙඩ් එක ඇන ටික බහිනවද බලන්න අතින්ම තද කරලා තද කරනුවට පොඩ්ඩක් හරි හිරගතියක් වගේ දැන්නවන කීපවතාවක් ගලවලා ඒක WD-40ක් වය ගහලා පොට හදාගන්න 3-4 පාරක් ගලවලා හයි කර හෙඩ් එක යන ටික ටෝක් එකට තද කරගන්න තමයි දැන් තියෙන්නේ. පළවෙනි අවස්ථාවේදී නිව්ටන් මීටර් 19කට හෙඩ් එක යන ටික මේ අර අපි ගලවපු පිළිවෙලටම තද කරගන්න. ඒක අවස්ථා 3කදී තමයි හෙඩ් එක යන ටික සම්පූර්ණයෙන්ම තද කරගන්නේ. මේ විදිහට 19 ඔක්කොම ටික ඉස්සලාම ඇන ටිකම තද කරගන්නවා. ඇන 10ම ඊළඟ අවස්ථාවේදී අපි නිව්ටන් මීටර් 49කට ඇන ටික සේරම ආපහු සැරයක් තද කරගන්නවා. ඒ කියන්නේ දෙවෙනි අවස්ථාවේදී තද කරන්නේ 49. මේ විදියට පිළිවෙලකටම ඇන තද කරගන්න මම කලිමුත් කිව්වා. එහෙම නැති වුණොත් හෙඩ් එක කැඩෙන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රැක් වෙලා හෙඩ් එක හැමරෙනවා. ඒ නිසා තමයි මේ රටාවටම ඇන ටික ආපහු අපි තද කරගන්නේ. දෙවැනි අවස්ථාවෙන් තද කරගෙන ඉවරයි අපි නිව්ටන් මීටර් 49. ඊළඟ අවස්ථාව විදිහට නිව්ටන් මීටර් 67කට සම්පූර්ණ ඇන ටික ආපහු වතාවක් තද කරගන්නවා 1 ඉඳලා 10ට යන පිළිවෙලට.
අන්තිම අවස්ථාව විදියට නිවටන් මීටර් 67න් ආපහු පළවෙනියනේ සහ දෙවෙනියනේ ආපහු ඒ ටෝක් එකටම කියන්නේ කලින් තුන්වෙනි අවස්ථාව තද කරන්නේ 67න්මයි 67න්ම චෙක් කරගන්නවා ආපහු සැරයක් ටෝක් එක නිවැරදි වගේ තියෙනවද කියලා. මේ විදිහට තමයි හෙඩ් එක යන ටික තද කරගන්නේ. ඊළඟට අපි ගලවද්දි මාක් කරගත්ත කෑම් එකේ ලකුණු කරගත්ත මාක් හා ටයිමින් බෙල්ට් එකේ තියෙන මාක් ටික සම්බන්ධ කරලා හරියටම නිවැරදිව බෙල්ට් එක සවි කරගන්නවා කෑම් එකට. මේ වෙලාවේදී කෑම් එක පොඩ්ඩක් කැරකිලා තියෙන්න පුළුවන්. අපි හෙඩ් එක ගලවලා ඒ කියන්නේ පිරිසිදු කිරීමේ කටයුතු වගේ කරද්දී එහෙම වෙලා තිබ්බොත් කෑම් වීල් එකේ සම්බන්ධ වෙලා තියෙන ඇණේට යතුරක් දාලා පොඩ්ඩක් කට්ට දෙකක් තුනක් කැරකිලා තිබ්බොත් ඒක නිවැරදි අවස්ථාවට කරකවලා හදාගන්න පුළුවන් කෑම් එක වෙනස් වෙලා තිබුණොත්. මේ විදිහට ටයිමින් මාක් හරියට බලා ගන්නවා. මම ඔයාලට කිව්වා අවස්ථා 4කින් වගේ ලකුණු කරගන්න කියලා. ඒ කියන්නේ හදිසියවත් එක මාක්කයක් හරි මැකිලා තිබුණොත් ඊළඟ මාක් තුනේ අපිට ලේසියෙන්ම දාගන්න පුළුවන්. නැති වුණොත් හරියටම එන්ජින් එක ආපහු තවත් ටයිමින් තියාගන්න සිද්ධ වෙනවා. මේ කියා දෙන්නේ ලේසියෙන්ම ඕනම කෙනෙක්ට කරගන්න පුළුවන් විදියක්. ඉතින් ඊළඟ අවස්ථාවේදී ටැපට් කවරේ උඩ කවරේ හයි කරන්න කලින් රොක ආම් වලටයි ඒ කියන්නේ වැල් උඩ ටිකට ඔයිල් ටිකක් දාගන්නවා. මොකද අපි ගලවලා තිබ්බ නිසා ඔයිල් ඉවත් වෙලා තියෙන්නේ හෙඩ් එකේ උඩ තිබිච්ච ඒවා. එහෙම නැතුණොත් ලුබ්‍රිකන්ට් ගන්න යම්කිසි කුඩා කාලයක් ගත වෙනවා එන්ජින් එක ස්ටාර්ට් කරලා උඩට ඔයිල් ඇවිල්ලා වැඩ කරද්දී. ඒ අතරතුර ඝර්ෂණ තත්ත්වය අඩු කරගෙන ගෙවීමේ තත්ත්වයෙන් අඩු කරගන්න තමයි අපි ඔයිල් ටිකක් මේ විදිහට හොඳින් එකතු කරගන්නවා කෑම් ෂාෆ්ට් එකේ උඩට රොක් ආම් වලට. ඊට පස්සේ තමයි හෙඩ් කවරේ දාලා ආපහු හයි කරගන්නේ. ටැපට් කවරේ පැකින් එක තියාගෙන ආපහු හයි කරගන්නවා. ප්ලග් වයර් ටික සම්බන්ධ කරගන්නවා. ඩිස්ට්‍රිබියුටරේ ගලවලා අයින් කරපු නැති නිසා ඉග්නිෂන් ටයිමින් වෙනස් වෙන්නේ නැහැ. ඒ තියෙන දැනම තියෙද්දි තමයි අපි ප්ලග් වයර් ටික විතරක් අයින් කරලා ටැපට් කවරේ අයින් කරලා ආපහු හෙඩ් එකට තියාගෙන තමයි ගලවලා හයි කරේ. ඒ නිසා ඒ පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට පවර් ස්ටියරින් පම්ප් එක හයි කරගන්න තියෙන්නේ. බ්‍රැකට් එක හයි කරලා පවර් ස්ටියරින් පම්ප් එක හයි කරගන්න. ස්ටියරින් පම්ප් එක හයි කරගෙන බෙල්ට් එකක් දාලා සම්බන්ධ කරගන්නවා. ඊළඟට එක්සෝස් මැනිෆෝල්ඩ් එක තමයි හයි කරගන්න තියෙන්නේ. එක්සෝස් මැනිෆෝල්ඩ් එකේ පැකින් එක දාගෙන එක්සෝස් මැනිෆෝල්ඩ් එකත් සම්බන්ධ කරගන්නවා. එක්සෝස් මැනිෆෝල්ඩ් එකේ එන්ජින් එකේ යටපැත්තෙන් බ්‍රැකට් එකක් සම්බන්ධ වෙලා තියෙන සයිලන්සරේට එක්සෝස් මැනිෆෝල්ඩ් එක අයින් කරද්දී අපි මේ බ්‍රැකට් එක අයින් කරනවා. ඒකත් බලලා ඇන දෙක දාලා තද කරගන්න ඕන. ඊළඟට ඉන්ලට් මැනිෆෝල්ඩ් එක තමයි දාගන්න තියෙන්නේ. මේ විදිහට ඉන්ලට් මැනිෆෝල්ඩ් එකත් හයි කරගන්න ඕන. දැන් ගොඩක් දුරට ඔක්කොම වගේ හයි කරලා ඉවරයි. ආපහු තියෙන්නේ හොඳින් පරීක්ෂා කරලා බලන්න ඕන අපි අඩුපාඩුවක් වෙලා තියෙනවද
ගලව ඔක්කොම සම්බන්ධ කරාද කියලා. ඊළඟට එයා ක්ලීනර් එක තමයි දැන් හයි කරගන්න තියෙන්නේ. මේ විදිහට සියලුම කොටස් පරීක්ෂා කරගන්නවා. ඒ අතරතුර එක්සයිටර් කේබල් එක දාගන්න තියෙනවා. චෝක් එකේ කේබල් එකත් සම්බන්ධ කරගන්න තියෙනවා කාබ්ලේටරේට. ඉන්ඩට් මැනිකෝල් එක යට තියෙන බ්‍රැකට් එකත් සම්බන්ධ කරගන්න අපව යට පැත්තෙන් දාලා තියෙන එක. සියලුම කොටස් පරීක්ෂා කරලා බලලා ගලපු ඔක්කොම හයි කරාද කියලා වයර් සම්බන්ධතා දෙකක් විතර ගැලවෙනවා. ඒ ටිකයි වතුර හෝස් ටිකයි සම්බන්ධ කරගන්නවා එන්ජින් එකට. ඊළඟට එයා ක්ලීනර් එක සම්බන්ධ කරගන්න තියෙන්නේ මේ විදිහට. එයා ක්ලීනර් එක try කරගන්න. කොම සියලුම කොටස් ටික සම්බන්ධ කරගෙන ඉවරයි. ඊට රේඩියේටරේට වතුර පුරව ගන්න තියෙනවා. සියලුම වතුර ඉවත් වෙලා තියෙන්නේ අපි පද්ධතිය ගලවලා තිබුණ නිසා. රේඩියේටරේට වතුර දාලා ඔයිල් ලෙවල් එක බලන එන්ජින් එකේ. එන්ජින් එක හෙඩ් එක සම්බන්ධ කරලා හයි කරායින් පස්සේ එන්ජින් එක ස්ටාර්ට් කරද්දි පළවෙනි වතාවෙම සමහර විට ස්ටාර්ට් වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් දෙතුන් වතාවක් මෝටරේ ගහලා එන්ජින් එක කැරකුණාට පස්සේ තමයි ස්ටාර්ට් වෙන්නේ. මොකද පෙට්‍රල් වැඩ කරලා ඇවිල්ලා කාබ්ලේටරේට පෙට්‍රල් ටික එන්න ඕන. එහෙම ස්ටාර්ට් වෙන්න වෙලා යනවා වගේ නම් කාබේටට පෙච්චට චුට්ටක් යාකරන්න ඉස්සරට දැම්මන ඒත් ස්ටාර්ට් කරන්න පාසුල වාහන ස්ටාර්ට් වුණ එකැන අපේ ටයිමින් හරියටම බෙල්ට එක දාලා තිනවා ගැටලුවක් නැති නිසා තමයි ස්ටාර්ට් වුනේ. මේ විදිහට වාහනේ ස්ටාර්ට් කරායින් පස්සේ එන්ජින් එකේ වතුර කාන්දීම් තියෙනවද ඔයිල් ලීක් එහෙම තියෙනවද කියලා පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙන්න ඕන. ඊළඟට ඔටෝ ෆෑන් එක ඒ කියන්නේ රේඩියේටර් ෆෑන් එක හරියටම වැඩ කරනවද උෂ්ණත්වය නියටදී උෂ්ණත්වයට අනුව ෆෑන් එක වැඩ කරනවද කියලා ඒ ටික පරීක්ෂා කරායින් පස්සේ කිලෝමීටර් 50ක් විතර පරීක්ෂාවෙන් පොඩ්ඩක් ධාවනය කරනවා නම් හොඳයි. අඩුපාඩුවක් කියලා තියෙනවා නම් හෝස් එකකින් එහෙම වතුර යන්න එහෙම ඉඩ තියෙනවා.
එහෙමනම් තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්න. බොහොම ස්තුතියි.